අභිමානේ තස අත රැව් දෙන්න නීනාවේ මාවත එලි වෙන්න රන්මාමාවි හරිදේ ටීවී ඉතින් යාළුවා රන්මාමා දැක්තාව ලස්සනම හෝරාවක් ගත කරන ඔයාලත් එක්ක විශේෂ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. රවිෂ කවුද මේ විශේෂ පිරිස? අපි SN ඩ්‍රාමා ඇකඩමි කට්ටිය අද ආවේ රන්මාමාවි හරිදේ ටීවී වලසටහනට. කවුද මේ ඇකඩමි එකේ නිර්මාතෘ? සමන් ගින්නලිය මහතා. සමන් අද පේන්න නැහැ මොකද හේතුව දාවේ? අද පොඩි විශේෂ දිමක්සයට එන්න බැරි වුණා. එන්න බැරිනවා. ආවේ නැතත් ගෝලෝ ටික වැඩ පෙන්නයි. ඉතින් මම දන්නවා දක්ෂයෝ ටිකක් ඇවිල්ලා ඉන්නේ. මට කොනේද නම් ටික මතක් කරලා දුන්නොත්? මහේෂික අක්කා. ඊළඟට නවෝදයන්න්ගේ දර්ශන අයියා. ඔයාගෙනත් රවිෂා. නිලු කක්කා. අනිල් අයියා. අජිත් අයියා. මඳක්කා. ඔතන මේ සියලු දෙනාම ඔක්කොම එකම ටීම් එකේද නැත්නම් නැත්නම් විවිධ පන්ති වලින් ආපු පිරිසක්ද? එකම ටීම් එකේ. එකම ටීම් එකේ ඉන්න. අපි එහෙනම් වැඩි වෙලා යන්නේ නැතුව පළවෙනි අයිටම් එකට යනවා. මොකද්ද පළවෙනි අයිටම්? පළවෙනි අයිටම් එක තියෙන්නේ නවෝදයන්න්ගේ ඇක්ට් එකක්. එයත් එක්ක නිලු කක්කා අජිත් අය දෙන්නම ඉන්නවා. ඔව්. ඒ තුන්දෙනාම එකතු ලස්සන ඇක්ට් එකක් කරන්න බලමු යාළුවනේ කොහොමද කියලා යාගේ දක්ෂතාව. ඩෝනි නැගිටින්න ඉස්කෝලේ යන්න පරක්කුයි. ඩෝනි මේ ළමයා මොකද තවල් නිදිද? ඩෝනි මේ ඇයි ඔය අපි තවල් වෙනකන් නිදාගන්නේද? නැගිටින්න ඩෝනි නැගිටින්න පරක්කු වෙනවා. දැන් තේරෙන්නේ මගේ වැඩේ. ඇයි මේ? හෙලෝ. දැන් එළි වෙනකම් ඔයා ෆෝන් එකේ නේද? පොඩි බබා අල්ලන්න එපා දු. මහත්තයා ඔයාලා හැත්ති වෙන්න මොකද කලබලයි? මේ ඔය ෆෝන් එකේ ඇයි මේ දුර ෆෝන් දෙන්නේ? මොන්නේ වා කියන්නේ කියන්න කරනෝනේ ඊයේ යා කෑවෙත් නෑ. නිදාගන්න ඉඳලා ඉන්නවා. පස්සේ ෆෝන් එකේ තමයි ඒක කොපි කරගන්නේ. මගේ ෆෝන් එකනේ. ඒ වුණාට ළමයි ෆෝන් දෙන්න එපා මහත්තයා. ඒක ඔක්කොල්ලා දිලා තියෙන්නේ. එළි වෙනකන් නිදාගන්න නෑ. දැන් නැගිටින්න. කීයටද ඉස්කෝලේ යන්නේ? ඒ වගේ ළමයා බඩගිනි මොකක් හරි තියෙනවා. එහෙම බෑනේ. කලබල වෙන්න එපා. එකයි නින්නේ අපිට. බලන්න මෙයා දැන් වැඩ කරන්නේ ඉස්කෝලේ. නටන එකම තමයි වැඩ. යාගේ දැන් ඩාන්සින් ක්ලාස් ඔක්කොම මම නවත්තනවා. මේක එහෙම තමයි. එහෙම බෑ මහත්තයා. එහෙම හදන්න බෑ. ඔය බලන්න. ඉතින් ළමයා ඉන්නේ වෙන සිහියේ. හරි ඉතින් නේ. කොහොමද? අපත් දෙක මාර්ග ගන්න. තව හුරතල් කරන්න ඔයා. මේක දාන්න මේකට. එයා හැදෙන්නේ නැහැ කවදාවත්. දැන් මතකයිද? මෙයාගේ ඉස්කෝලේ වැඩ දෙන්න කරන්නයි කියලා ටීචර් කෝල් කරනවා මට. මොකක්? හිතකෝ කර? දැන් තමයි අර පේන්නවට නේද? මොනවද කිව්වේ? ටීචර් කියනවා මෙයා හෝම්වර්ක් කරලා නැහැ හැමදාම කියලා. ඔයා කපා. ඔයා යනවද මම යන්නද? මම යන්න. කොහෙද මම බලන්න. ඔයා මෙහෙම බලාගන්නකො දුවත් එක්ක. ඔය හැමලේකම තවයි. දුවෙන් යන්න. හරිද? ඔයාම හදාගන්න. යාව. ඉතින් බොහොමත් ලස්සන රංගනයක් දැක්කේ රන්මාමත් බොහොම සතුටු වුණා. අජිත් කොහොමද මේක සම්බන්ධ මේ නාට්‍ය සම්බන්ධුනේ? මේක අර නංගිගේ අදහසක්. මම සහයෝගය දුන්නා ඉතින්. අර නිලු තමයි මේක සම්බන්ධලා හොඳටම මේක කරේ. අජිත් කොච්චර කාලයක් වුණා මේ ඇකඩමියට සම්බන්ධ වෙලා? වසර 3ක කාලයක් වගේ. කොහොම ලැබුගත් දෙයින් බොහොම හොඳයි. හොඳයි. රට පුරාම යනවද එහෙම නැත්නම් එකම තැනක වැඩ කටයුතු කරගෙන යනවද? මට තැනක් කියලා නැහැ ඉතින්. ඒ ශේෂ්ත්‍රයේ මොන හරි දෙයක් තිබුණොත් එතන යනවාමයි. ගම්පලාත මතක් කරොත් අජිත්ගේ. ගම්පලාත නම් රත්නපුර. රත්නපුරේ. දැන් කොළඹ නැවතිලා ආදින වැඩ කටයුතුත් එක්ක. කොළඹ නතර වෙලා ඉන්නේ පහසුවට. ඉතින් පහසුට අජිත්
ඔන්න කොළඹ නතර වෙලා තවත් කලාවට සම්බන්ධ කෙනෙක්. අපි යනවා නිලු ළඟ. නිලු කොහොමද සම්බන්ධ වෙන්නේ මේ සමන්ගේ ඇකඩමි එකට? මම දැන් අවුරුද්දක් වගේ කාලෙක සමන්ස සම්බන්ධ වුණේ. මොනවද හිතන්නේ මේ සම්බන්ධ වීමත් එක්ක ආයේ කලාවට ලොකු සේවයක් වුණාද? අත්දැකීම් ලැබුණාද? ඇත්තටම ගොඩක් අත්දැකීම් ලැබුණා. සතුටින් කරගෙන යනවා. බොහොමත්ම සතුටු ඒක තමයි කලාකාරයෙකුට බොහොමත්ම සතුටින් ඉන්න ඕන වැඩ කරන්න පාස් වෙන එතකොට තමයි. ගම් පළාත මතක් කරගන්න. මම මීරිකම. මීරිකා. හරි. ආද ඉදිරියේ වෙනසල් මොකක්ද කෙටි චිත්‍රපටයක් කරගෙන යන කතාවක් කොට දැනගන්න ලැබුණා. කොහොමද මේ රූගත කිරීම කළාද? නැහැ තාම පටන් ගත්තේ නැහැ. ඉදිරියට කරගෙන යනවා. බොහොමත්ම ලස්සන දවසක් ලස්සන හෝරාවක් වෙන්නේ. තවත් දරුවෙක් ඉන්නවා මේ නාට්‍ය සම්බන්ධ වෙච්ච කෙනෙක්. නවෝදය දුව. කොහොමද මේ ඇකඩමියට සම්බන්ධ වෙන්නේ? ඒකෙන් තමයි ඉතින් ඇකඩමියකින් තමයි ආ පොඩි දරුවන්ට පා දෙයක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා මෙතන. පුතා ගම් පළාත කිව්වොත් බදුල්. මේ හැමෝම හොඳ සහයෝගය දෙනවද ඔයාලට වැඩ කරගෙන යන්න? අද බොහොමත්ම සතුටින් ඉන්නේ දරුවා. තවත් කෙනෙක් ඉන්නවා. මට නම කියන්න. මම දර්ශන මහවැදගේ. දර්ශන මහවැදේ ගම් පළාත මතක් කරගන්න. අවිස්සාවෙල ඇස්සත්තේ. කොහොමද මේ සමන් ගෙස්සෙන් ඇකඩමියකට සම්බන්ධ වෙන්නේ? 2017 දෙසැම්බර් වගේ තමයි සම්බන්ධ වුණේ. මෙතෙක් ලැබපු අත්දැකීම් ගැන පොඩ්ඩක් කියන්න. හුඟක් හොඳයි. හුඟක් දේවල් ඉගෙන ගත්තා මෙතෙන්ට ඇවිල්ලා. හොඳ ගුරුවරයෙක් කියලා තේරෙනවා මේ කච්චේ මම ඉන්නවා තාත් ලොකු පිරිසක් ඉන්නව නේද ඔයාලත් එක්ක. හරි. අපි අවස්ථාව දුනා තවත් ඇක්ටර් එකක් ඇදලා තියෙන්නේ. ඔව්. ඇක්ටර් කරන්නේ කවුද කියලා පොඩ්ඩක් මතක් කරන්න. මහේෂක්. මහේෂ් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මම මගේ යාළුවෙක් හරහා සශී කියන මගේ යාළුවා හරහා සමන් ගින්නලියස අඳුරගත්තා. ඒ හරහා තමයි ශේෂ්ත්‍රයට. ගම් පළාත ගැන පොඩ්ඩක් මතක් කරමු. හැමෝම එක එක පළාතකින් ආපු කෙන අය. ඒකයි මම මේ බලන්නේ. මම ගාල්. ගාල්ම කෙනෙක් තමයි හරියට බොහොමත්ම කිට්ටු කෙනෙක්. අවස්ථාව දෙනවා ඇක්ට් එකට යන්න. ඔයාට මතකද අන්තිමටම අපි මීට් එක දාලා ඔයා මෙච්චර නම් වැස්සලා. ඒ දවස්වල මම අකමැතිම දුෂ්ටම අහංකාරම කෙනා වුණා. ඔයාට මතකද? ඔයා දවසක් මගෙන් ඇහුවා සතුට කියන්නේ මොකක්ද? මං කිව්වා සතුට කියන්නේ හොඳ සල්ලිකාරයෙකුට යාළු වෙන එක කියලා. මට වැරදුනා. ඒ කිසිම දෙයක් නෙමෙයි සල්ලි. ඒ සල්ලි වලින් කිසිම දෙයක් කරන්නේ. සතුට තියෙන්නේ ඔයා ගන්න. ඒ කතාවට නම් හාද්දක් දෙන්න හිතුණා. යමු දෙන්න. ඉතින් ඒ කතාවට ඇත්තටම ආද්දක් දෙන්න හිතුණා දර්ශනට. එහෙම හරි රොමැන්ටික් විදිහට ඇහුවා ඉතින් හාද්දක් දෙන්න හිතුණා. දෙන්න හිතුණා රන්මාවලත් මොකද්ද හිතුණා. හරි හොඳයි. මහේෂ් දෙයක ලිව්වේ දර්ශන කලින් මේක සම්බන්ධ වුණාද නැත්නම් මේ වෙලේ හදාගත්ත දෙයක්ද පොඩි දෙයක්ද? අපි තාවකට මේ හදාගත්තා. මහේෂිත් එක්ක කතා කරමු. මේ ඇකඩමි එක ගැන ඉදිරි වැඩ කටයුතු ගැන මොනවද සම්බන්ධ වෙන්න තියෙනවද? මම ලෙවල් මායාවි කියලා ප්‍රෝග්‍රෑම් කරා. DVD චිත්‍රපටියක්ද? බොහොමත්ම හොඳින් සාර්ථකව කටයුතු කරගෙන යනවා. ඒ කරපු පැත්ත මතකද? රූගත කිරීම කරපු හරිය දවල මායා. තුමේ ඇත්තම කියන වගේ රොමැන්ටික්ද දර්ශන මම දන්නේ නැහැ ඉතින්. රොමැන්ටික්. හරි දර්ශන ගැන යමක් කතා කරොත් මේකට සම්බන්ධ වෙලා ඉදිරි වැඩ කටයුතු වත් මේ කටයුතුත් එක්කම සම්බන්ධ වෙන වෙනත් පන්තියකද? ඔක්කොම එකම පන්තියක. එකම පන්තියේ කට්ටිය. ඉතින් බොහොමත්ම හොඳයි. අද දවසේ තවත් ඇක්ටර් තියෙනව නේද? ඔව්. රවිෂා ඊළඟට කවුද ඉන්නේ ඔයාලගේ ලස්සන කරන වැඩසටහන? ඊළඟට අජිත් අයගේ වාදනය තියෙනවා. බටනලා වාදනය. බොහොම ලස්සනයි. අපි ඉතින් අජිත් අවස්ථාව දෙනවා.
ප්‍රශ්න කරා අජිත් මේ වැඩසටහන. මේ SN ඇකඩමි එකෙන්මද මේ ඉගෙන නැත්නම් මේ පරිබාහිරව දැනගත්ත දෙයක්ද? මේ දේ මම පොඩි කාලේ ඉඳලා බටනාලාවේ නිර්මාණයේ ඉඳලම කරපු දෙයක්. ආසාවට. ඉතින් මේ ගීතය ගැන පොඩ්ඩක් ආයෙත් මතක් කරොත්. ඔව් මේ ගීතය ලස්සන කතාවක්. බුදුහාමුදුරුවොත් සම්බන්ධ කරලා යන කතාවක්. ඉතින් ඒකින්ද අර්ථවත් කතාවක් නිසා ඒ ගීතය මම ගොඩක් ඇලුම් කළා. අනිත් එක අම්මා සම්බන්ධ වෙලා ඉන්නවා. මට මුල් පේලි දෙක හෝ කියනවා නම් පොඩ්ඩක්. ගායනා කරන්නද? මොනවද අම්මේ අකුරු જાතියක් මල් පෙතිවල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේ වලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා පුතා දන්නේ නැ අඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනු මල්වල ලියති. බොහොමත්ම ලස්සන ගායනය කළත් වෙන වාදනය වගේම තවත් සංගීත භාණ්ඩයක් ඔබ අද අරගෙන ආවිත් ඒකේ නම මතක් කරොත්. ඒක චයිනීස් මැන්ඩලින් එක. චයිනීස් මැන්ඩලින් අපි ඉතින් තවත් දක්ෂතා ගොඩක්ම පෙන්නාවි. තවත් කෙනෙක් ඉන්නවා කොණ්ඩම් වෙලා සඳමාලි. කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ඇකඩමියකට? මෙහෙමයි අයියේ මම SN රාම ඇකඩමිය එකට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා වෙන කලා ශාස්ත්‍රයෙන් තවත් තැනක ඉගෙනීම ලැබුවා. ඔව් මේ ඊට පස්සේ කැමති නම් නම මතක් කරන්න පුළුවන්. එහෙම ගැටුවක් නැහැ. සුගත් රෝහණ ඒ වගේම අජිත් සර් ඒ වගේ අයත් එක්ක ඔගෙන් ගුරුකම් ලැබුවා. ඊට පස්සේ තමයි මේ සමන් එක සම්බන්ධ වෙන්නේ. ගින්නලිය සර් ආවා. එයත් එක්ක දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ සහෝදරයොත් එක්ක මේ ගමන යනවා. ඔව් බොහොමත්ම හොඳයි. ඉතින් මෙතෙක් කර වැඩ ගැන පොඩ්ඩක් මතක් කරොත්. මම කෙටියෙන් කියන්න. ඔව් කෙටියෙන් මතක් කරන්න. මම ටෙලි නාට්‍යවලත් ෆිල්ම් වලත් වෙළඳ දැන්වීම් වලත් හිටියයේ දැන් ඉස්සරහට එන්නත් තියෙනවා. මම ආර්ට් පැත්තෙනුත් කරනවා. මේ ඒකත් එන්න තියෙනවා. අර දැන් කොරෝනා ප්‍රශ්න නිසා හැමදේම වෙන හිටලා හැමෝටම මේ తాවකාලික පොඩි පසුබෑමක් ලක් වෙන බෑ. ඉක්මනින්ම අපි නැගී සිටින්න ඕන. ජාතියක් හැටියට සහ රටක් හැටියට. ඔව්. ඉතින් මේ කොහොමත් මේකෙන් පස්සේ මට ගොඩක් වැඩ එනවා. ඒ එනවත් එක මෙයාලා සම්බන්ධ කරගෙන ඉස්සරහට යන්න ඉතින් හිතනවා. ඔව් ඉතින් බොහොමත්ම සාර්ථක වෙන සාර්ථක වෙන්න. සාර්ථකෙන් සාර්ථකත්වයට යන්න කියලා ප්‍රාර්ථනා මේ ඇකඩමිය එකටම. තවත් කෙනෙක් ඉන්නවා. අනිල්. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල අයියේ පොඩ්ඩක් අර රටටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොරෝනා ප්‍රශ්නේ නිසා. ඒක නිසා පොඩ්ඩක් මේ දවස්වල ටිකක් වැඩ කටයුතු වේම අඩාල වෙලා තිනවා. SN කණ්ඩායමට කොයි කාලේ වගේද සම්බන්ධ වෙන්නේ? කණ්ඩායමට දැන් ජොයින්ට් වෙලා මාස 7ක් විතර වෙනවා. කලින් මහේන්ද්‍ර සර් ගාව වැඩ කරලා තිනවා. මෙතෙක් කළ වැඩ ගැන මතක් කරොත් අනිල්. ඔව් මෙතෙක් මම පොඩි ඩ්‍රාමා වගේක් කරලා තිනවා. ඊට අමතරව නම් මතකයි දේවල්. නම් කියන්නේ සාමාන්‍ය ඉදිරියේ මොනවාරි සම්බන්ධ වෙච්ච ඒවා තියෙද එන්න? ඉදිරියේදී දැන් තාම මේ ප්‍රශ්න නිසා පොඩ්ඩක් මේ තාවකාලික අඩාල වෙලා ඉන්න. දැන් සමන් එක්ක සම්බන්ධලා මේ මාස 7ක් විතර මාස 7 විතර මේ චිත්‍රපටයක් කරාම ඒකට සම්බන්ධ වුණා. ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පසුව තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඉදිරියේත් වැඩ කීපයක්ම කරන එක සමන් මාවත් දැනුවත් කරා. වවුනියාවේ අලුතෙන් පන්තියක් පටන් ගත්තා. ඒ ගැන දැනුවත් කෙනෙක් ඉන්න. රවිෂ මං හිතන්නේ ඒ ගැන දන්නවද? පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. අපි ඇකඩමික පටන් අරගෙන දැන් මාසයක් වගේ කාලයක් යනවා. කොහොමද ප්‍රතිචාර? ගොඩක් හොඳයි. ඒ පළාතෙත් ඉන්නවා ගොඩක් දක්ෂ කට්ටිය. ඉතින් ඒගොල්ලොත් එක්ක මම හිතන්නේ විවිධ වූ ජාති විවිධ ආගම් උනත් ඒ කලාවට හැමෝම සම්බන්ධයි. හැමෝම සම්බන්ධයි. ඉතින් අපි ඒගොල්ලොත් එක්කත් අලුත් වැඩක් ඉස්සරහට කරන්න ඉන්නවා. ඒ කියන්නේ ඒ වගේ පළාතකට මේ වගේ වැඩක් කරන්නේ පළවෙනි පාරට. මෙතන මේ යාළුවෝ තුන යුද මානසිකත්වයත් එක්ක ඒ පැත්තට යන්න උන්නේ නැහැ. ගොඩක් අය ඒවට ගියේ නැහැ. ගියත් වැඩක් කරන් ආව මිසක් යාළුවට ගුරුරුකම් දෙන්න නවතින්න පහසුකම් තිබුණෙත් නැහැ. මං හිතන්නේ බයකුත් තිබුණා. දැන් ඉතින් බය පහ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් වැඩේ පටන් ගත්ත සාර්ථක වෙන්න ඕන. කවුද මේ පන්ති පැවැත්වෙන්නේ? සෙනසුරාදා දවස් පුරාවටම පන්ති තියෙන ඒගොල්ලන්ට. සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියොත් දැන් මේක බලාගෙන ඉන්නවා මේ පැත්තේ අයත්. කොතෙන්ද දෙන්න ඕන කියලා අහුවොත්? මඩුකන්ද පන්සලට එන්න ඕනේ. පොලිස් කෝඩේ ඉස්සරහා මේ පන්සල තියෙනවා. එතෙන්ට ආවම සම්බන්ධ වෙන්න පුළුවන් මේ සමන් එක්ක සහ මේ කණ්ඩායමත් එක්ක. හරි. තවත් කල් වෙලා යනතු තව ඇක්ට් එකක්ද මොකද්ද තියෙන්නේ ඊළඟට? ඊළඟට තියෙන ඇක්ට් එකක් අනිල් අයියයි. අනිල් අයියා සහ තව කෙනෙක් ඉන්නද අනිල් අයියා විතරයිද? නිලුවක්කත් එක්ක. නිලු අක්ක සහ අනිල් අයියා බලමු මේ දෙනෙක්ත් වැඩක්. රේණුකා හෙලෝ රේණුකා හෙලෝ කවුරුනේ කතා කොහේ ගෑනි රේණුකා මොකක්ද කරන්නේ මේ කෝල් එකක් ආවා කෝල් එක සාමි වෙලා කතා කරන්න පුළුවන්නේ යා
යාළුවේ හොරෙන් කතා කරන්නේ. හොරෙන් නෙමෙයි දෙයියනේ හොරු කියන්නේ අතෝ දෙනා කතාවන්නේ. කවුද යාළුවා? යාළුවෙක් ෆෝන් ගත්තේ. එක ෆෝන් එක මට බලන්න. බලන්නකෝ. මට ඇහුන්නේ ඔයා ඒවා කතා කරනවා ඇහුන්නේ. යාළුවෙක් ගත්තේ. ඔයා බලන්නකෝ. යාළුවා නම මොකද්ද? සංජීව. හෙලෝ. ඔව් මේ සංජීවද කතා කරන්නේ. මගේ පවුලට කෝල් දාලා තිබ්බා. එහෙනම්. ඉස්කෝලේ ආවේ. පොඩි කාලේ ඉඳන්ද? එකට ඉතින් එරියත්. මට සමාව වෙන්න රේණුකා. එපා. ඔයා සැක කරනවා. හැමදාම සැක කරනවා රේණුකා. මට මේ සැරේ සමාව දෙන්න. කවදාවත් ඔහොම මට සමාව දෙන්න රේණුකා. මේ සැරේ කෝල් එකක් ආව කියලා සැක කරන්නේ. අන්තිමවතාවට සමාව දෙන්න. ආයි කවදාවත් ඔහොම කරන්න එපා. ආයෙත් මම හිතන අනිල් කවදාවත් සැක කරන එකක් නැහැ. ඉතින් මේ ලස්සන හොරාව ගත වෙනවා අපිට මද විරාමයට යන්න වෙනවා. මේ සියලුම දේවල් සිද්ධ වෙන ගාල් ලබදුව හර්දේ ටීවී කාර්යාලය කියන්නේ ගාල් ලබදුව අබේසිලි බඩුමාලගේ උඩු මහලේ තමයි. දුරකථනය මතක් කරොත් 077 321 3960. මම ආයෙත් දුරකථනය මතක් කරනම් 077 321 3960. අපි මද විරාමයට යනවා. රන් බාබාවිත් හරිදේ ටීවී. ලෝක යුද්ධෙන් පස්සේ අනගාരിക ධර්මපාලතුමා මැදිහත් වෙලා ජපානයට ආධාරත් ඇවලා තියෙනවා. අපි දැන් මුළු ලෝකෙටම ණයයි දරා ගන්න බැරි විදියට. ඒත් ලෝකෙම උතුම් රට. ඇයි අපිට එහෙම වුනේ? බලාගෙන ගියාම අපි පොෂ් එකට කරලා තියෙන ඔක්කොම දේවල් වලින් වෙලා තියෙන්නේ රට තවත් දුප්පත් වෙන එක. අපි කන්නේ පිටරට දේවල්. අපි අඳින්නේ පිටරට දේවල්. අපි පාවිච්චි කරන්නේ පිටරට දේවල්. පිට රටින් එන කිරිපිටි බොනකම්. ඇපල් මිදි කනකම්. මුං යට කව්පි තියනකොට පරිප්පු. රටේ මෙච්චර හොඳ හාල් තියනකොට පාම් පිටි ගිලිනකම්. අපේ රටේ මුදල් පිටරටට යන්නේක අඩු වෙන්නේ නැහැ. ඩොලර් එක 200ට යනකොට හූල්ලලා වැඩකුත් නැහැ. අපි අපේ රටේ හැදෙන අඹ ගෙඩියක්, ගස්ලපු ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් කන්නේ නැතුව අපි හෙව්වා ඇපල් මිදි. හැබැයි අපි මේ ලොස් වෙච්ච වෙලාවේ පිට රටින් එව්ව නැහැ. බර්ගර්, පිට්සා, sausages, soft drinks, french fries නැතිව අපිට බැරි වුණා. ඇයි ඒ විතරක්ද? පාට දාලා, රසකාරක දාලා කෑම කාපු අපි දැන් පෙරුම් කාය බඳිනවා. කහ වතුර හිනවා. කොත්තමල්ලි බොනවා. දුම් අල්ලනවා. අපි මේ හැමදේම කරන්නේ ජීවිත බයට උනත් අපේ දේවල් ස්වභාවික දේවල් මොන තරම්නම් වටිනවද? මේ මානසිකත්වය අපේ ඔළුවල තියෙන තාක්කල් අපි පිට රටවලට ණය වෙන එක අඩු වෙන්නේ නැහැ. මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ සල්ලි පිට රට යන එක විතරයි. පිට රට සල්ලි කවදාවත් අපිට එන්නේ නැහැ. පිට රට දේවල් පිළිබඳව තියෙන විශ්වාසය ගෞරවයට වඩා අපි අපේ දේ අගය කරමු. එතකොට මේ රට ණය වෙන එක අඩු වෙයි. තියෙන ණය ටික ගෙවන්න පහසු වෙයි. නැත්නම් ඒක පාලකයන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රන් බාබාවිත් හරිදේ ටීවී. අද විශේෂ පිටසක් සම්බන්ධ වෙනවා මාත් එක්කම. තවත් ලස්සන ගීතයක් තමයි අපි ඉස්සෙල්ලා ඒක අහලා ඉන්නේ. කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු ආවේ එදාමා තනි වී ලොවේහි නැති වී ගියායේ හැඟුමන් මෙහි ආවේ එදාමා තනි වී ලොවේහි නැති වී ගියායේ හැඟුමන් මෙහි යලිමා අනාතයි උතුරා ගලායයි සංවේදනා කොමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඇහා අතීතේ ගැයු ගීත රාවේ මුසුවි ඇසේවා සුළගේ පවා ඇහා අතීතේ ගැයු ගීත රාවේ මුසුවි ඇසේවා සුළගේ පවා කෙවිලි කැදැල්ලි කෝලා ඉගිල්ලි දැන් ඈදමා කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු පායා පහන් නූරන් තාරකාවෝ අඳුරේ දමාමා නොපෙනී ගියා පායා පහන් නූරන් තාරකාවෝ අඳුරේ දමාමා නොපෙනී ගියා කවදාද ආයේ පායා දිලින්නේ රන් තාරකා කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඔබේ ආදරේ කෝමා පැතු ඇත්තටම මම අහනවා රම්මාම අහනවා කෝමා පැතු ආදරේ ඉතින් පැතු ආදරේ හම්බෙලා තියෙන්නේ ඒක තමයි මත් හොයන්නේ තාමත් සොළුන් පාදින ඉතින් අජිත් විවිධ දක්ෂතා ගොඩක් තියෙනවා මම හිතන්නේ එස්.එන් කණ්ඩායමට බොහොමත්ම හොඳ සම්පතක් මම අවිෂයෙන් අහනවා ඊළඟ ඉවෙන්ට් එක කවුද කරන්නේ ඊළඟ ඉවෙන්ට් එක තියෙන්නේ සඳක්කගේ තනියෙට් එකක් තියෙනවා ඔව් සඳහට අවස්ථාවක් තියෙනවා ඉදිරියට ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න
බොහොමත්ම ලස්සන රංගනයක් ඉදිරිපත් කළා සදා SN ඇකඩමියේදී බොහොමත් මන්ද සම්පතක්. තාපුඩේ අම්මාටත් පිස්සු හැදෙනවා. මට තේරෙන්නේ නැහැ මොකක්ද දුන්නේ කියලා. මම මේ පිස්සුවෙන් තාපුඩේ මාව ගන්න පිස්සුවේද? කොහොමද මේ ඇක්ට් එක පුරුදුනේ? තමන්ම නිර්මාණය කර දෙයක්ද? නෑ අයියේ මේ දැන් හිතන් හිතේ වෙන දෙයක්. ඔව් පොඩක් ඉන්න මට ඉස්සෙල්ලා දැන් සාදාන පිස්සු හොඳයිද? ඔව් බය වෙන්න එපා. ඔව් දැන් හොඳයි නේද? එහෙනම් ගැටලුවක් නෑ. කියන්න. වෙන එකක් අයියේ හිතන් හිටියේ මෙතෙන්ට ඇවිල්ලා මම ආපහු ඒක වෙනස්. දැන් හොඳයි වෙනසකටත් එක ඒක බොහොමත්ම හොඳයි. ඔයාමද නිර්මාණය කරන්නේ? මේ දැන් ආපු සිතිවිල්ල මේ දැන් ඇක්ටරයි. බොහොමත්ම දක්ෂ වන්න ඒක තමයි වෙන්න ඕනේ. හිතුණු දේ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඊළඟ ඉවෙන්ට් එක කවුද? ඊළඟ ඉදිරිපත් කිරීම කරන්නේ? නවෝදය නම් ඊළඟට තියෙන්නේ ගායන. ඔව් නවෝදය දුර තියෙනවා අපේ ඊළඟ අවස්ථාව. උදයස පිපුණු මලක් බඳු නප්පියත පය හුඟක් මුදු අම්මා හරි ආදරින් සෙදු මගේ නංගිගේ නමයි සෙදු උදයස පිපුණු මලක් බඳු චුට්ට වෙනදන තන දෙබලා රන්දු වීණා කඳුළු සලා චුට්ට වෙනදන තන දෙබලා රන්දු වීණා කඳුළු සලා අන අනයි ටිකක් වෙලා යාළුවේ ඉනා වෙලා අන අනයි ටිකක් වෙලා යාළුවේ යලි හිනා වෙලා උදයස පිපුණු මලක් බඳු ලපටි ඇත පය හුඟක් මුදු අම්මා හරි ආදරින් සැදු මාගේ නංගිගේ නමයි සුදු උදයස පිපුණු මලක් බඳු හිතන දේවල් කොහොම කරේ ගන්නේ තාත්තා ළඟට හැරේ හිතන දේවල් කොහොම කරේ ගන්නේ තාත්තා ළඟට හැරේ නංගි මගේ ළඟ නැතුව බැරේ එයත් හරි මගේ පනත් හරේ නංගි මගේ ළඟ නැතුව බැරේ එයත් හරි මගේ පනත් හරේ උදයස පිපුණු මලක් බඳු ලපටි ඇත පය හුඟක් මුදු අම්මා හරි ආදරින් සැදු මාගේ නංගිගේ නමයි සුදු අම්මා හරි ආදරින් සැදු මාගේ නංගිගේ නමයි සුදු උදයස පිපුණු මලක් බඳු නවෝදය අතරම ළඟ කෙනෙක් ඉන්නවද? මට ඉන්න පොඩි ළමයි ළඟ කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක තමයි මෙතන ආදරෙන් ආසාවෙන්ම ගායනා කරේ. ඉතින් සුදු කියලාද කියන්නේ අර? ඒක තමයි මෙතන ලස්සන වෙන්නේ. ඉතින් හැමදේම කතා කරන කෙනෙක් ඉන්නවා. වාගේ ඇක්ට් එක ඊළඟට තියෙන නැත්නම් වෙන කෙනෙක්ගේ දෙයක්ද? වගේ. ඔව්. රවිෂගේ වැඩක් බලමු අපි කොහොමද කියලා මෙතන හැමෝම ගැන කතා කරගෙන හිටියා. බලමු රවිෂ මොනවද කරන්නේ? නංගි අයියේ අද නම් හරි වාන්සි අප්පා අයියේ පළවෙනි දාවේ කෑවා ඒකට හරි වාන්සි ඉතින් කැම නැද්ද කොහෙද මම අද ඉල්ලුවෙත් නෑ මම අද ක්ලාස් ගියා ඉතින් ක්ලාස් ගියාද නංගි ඔව් මට සකුන්තලා නංගි හම්බුණා කවුද සකුන්තලා නංගි අල්ලපු ගෙදර ඉන්නේ එයාද පන්තියේ නැද්ද කොහෙද නෑ එයා ක්ලාස් ගිහින් එනකොට මගෙන් ඇහුවා ඔය ආවේ නැත්තේ කියලා එහෙනම් හෙට වෙන පන්තියක් වෙන්නේ නැහැනේ නංගි ඔයා එන ක්ලාස් එකේ දැන් නෑ ආවේ නෑ අයියේ තම පන්තියේ ක්ලාස් එක කීයක් තියෙනවද එහෙම වෙන්නේ කොහොමද වාරගෙච්චේ අහන්න උගන්වන්න යාගෙන නෑ එතන ක්ලාස් දෙකක් නෑ මන් දන්නේ නැද්ද එතන එක පන්ති තියෙනවා එකම පන්තියට මීඩියා ඔච්චර ක්ලාස් තියෙනවා නෑ නංගි ඒ අල්ලපු බිල්ඩින් එකේ නෑ දන්න දෙයක් නෑනේ අයියේ ඉතින් එහෙනම් හිතමුකෝ නංගිට ෆෝන් එකක් තියනවද මට මම කොහෙන්ද ඉවෝන් ගන්නෙ එයාම මට කන්න බොන්න දෙන්නේ එහෙනම් සකුන්තලා නංගි ඇහුවානේ ඔයාලට කෝල් කළයි කියලා මට ඔව් ලෑන් නම්බර දෙන්න කියලා
ලෑන්ඩ් නම්බර් එක අපලනේ. මතක නැද්ද බිල් ගෙවන්න සල්ලි කො? බයියා නංගි මොනවද පාඩම් කරන්නේ? පාඩම් කරන්නේ? විද්‍යාව. මොකද මෙච්චර උසාව මේ කොහොමද? ඕයා දෙන්න උත්තරය. පස්සේ දෙන්නම් ආයේ. ෆෝන් එකක් නැහැ. ඕක මගේ නෙමෙයි. මේක? මගේ නෙමෙයි. පොඩ්ඩක් ඉන්නවල. මේ වගේ කොට වෙන්නේ තියෙන්නේ. මගේ නෙමෙයි උනාට. එන වරක කරපෑද? ඔව් බිවැද. එන පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන යන්නේ. නෑ. නංගි මෙහෙන්නකො. තාත්තත් නැතුව මම ඔයා කොහොම අමාරුවෙන් හදාගත්තේ දන්නවනේ. ඔයා මෙයාගේ පිස්සු වැඩ කරන්න එපා. ඉස්කෝලේ වලට ප්‍රමුඛත්වය දෙන්න. තේරුණාද? ඔළුවෙන් වලට හරියන්නේ නැහැ නංගි. තේරුණාද? අයියෝ බිවැද්දයි අම්මා තාත්තා කිව්වා මාව ගොඩක් අමාරුවෙන් හදාගත්තේ. මේ ෆෝන් කියන්නේ නංගි ඉස්කෝල ළමයින්ට විනාශයක් තනිකර. ඔයාලට දැම්ම තේරෙන්නේ නැහැ මේක. ඔයා කොහොමද කියන්නේ ඔය හමුනේ? මේ මට බිවැද්ද දුන්නා. එහෙනම් නංගි මේක අපි අයිතිකාරයන්ට බාර දෙමු ඔයාලට. ඒක හොඳ වැඩක්. මේ ඒ වගේම නංගි ඔයා ඉස්කෝලේ වලට ප්‍රමුඛත්වය දීලා හොඳ ළමයෙක් වෙන්න. මම ආයෙ කරන්නේ අයියෝ බිවැද්ද. ඔයා ගැන ආගදී තමයි මගේ බලාපොරොත්තු. අම්මා තාත්තගේ නම් නැතුව මම බොහොම අමාරුවෙන් හදාගත්තේ. මම අනිවාර්යෙන් පාඩම් කරලා විද්‍යානක දෙන්න. අන්න හොඳයි නංගි. සරි අයියෝ මම ආයෙ කලක් කරන්නේ. ඔයා ආදරම එක්කම දැන්න නංගි. කවදාවත් වඩා හොඳයි. ඉතින් ලස්සන රංගනයක යෙදුණා රවීෂත් දර්ශනත්. ඉතින් මම හිතන්නේ මේ තරුණ වයසින් අයට ගොඩක්ම මේක බලපාන ප්‍රශ්නයක් ෆෝන් එක. කවුද මේක නිර්මාණය කරන්න යෝජනා කරේ? ආමද නැත්නම් දර්ශනද? දෙන්නම එකතු වෙලා නිර්මාණය කළා. මේ වගේ කතාවක් හැදුවේ ඇත්තම කිව්වොත් දැන් සමාජ විදිහට මේ වගේ දේවල් වෙනවා අනිවාර්යෙන්ම. පාඩම් කරනවා වගේ ෆෝන් එක අරගෙන ආ ඒක රවීෂ් එහෙම නැතුව ඇති මම නම් හිතන්නේ ෆෝන් එකක් නැතුව ඇති. එහෙම නෑ. මේ වගේ දේවල් වෙනවා. ඒ නිසායි මේ වගේ කතාවක් සමාජයට දෙන්න හිතුවේ. ආදර්ශයක් දෙන්න හිතුණා නේද? අනිවාර්යෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටිය මේකෙන් දෙයක් අනිවාර්යෙන්ම ඔලුවට ගනි කියලා හිතනවා. ඒ නිසායි මේ වගේ වැඩක් කළේ. තරුණ පරපුරට යමක් දෙන්න බැලුව දෙන්නත් එක බොහොම හොඳ උත්සාහයක්. අද දවස කියන්නේ රන් මාමාවිත් හරි දෙටි වෙනවා මොකද හිතන්නේ? ඇත්තරම ගොඩක් හොඳ වැඩසටහනක්. අද දවසට එන්නේ තුනෙක් ගැන ගොඩක් සතුටු වෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් බොහොමත්ම ස්තුතියි කියපු දේවල් ගැන. ඊළඟට කවුද ඉදිරිපත් කිරීමක් කරන්නේ? ඊළඟට ඇක්ට් එක තියෙන්නේ ඇක්ට් එකක් නෙමෙයි ඒක. සංගීත භාණ්ඩයක් වාදනය කිරීමක් නේද? අජිත් අයියා තමයි ඒක කරන්නේ. අජිත් එක පොඩක් කතා කරනවා. අජිත් මේ භාණ්ඩය ගැන පොඩ්ඩක් කිව්වොත් ආයේ. මේක ලොකු කතාවක් මම ගෙඩින් කියන්න. මේ වාදන භාණ්ඩේ ගොඩක් මම ආසාවෙන් හිටියේ මොකද අපේ තාත්තා තමයි ඉස්සෙල්ලා මේක ප්ලේ කළේ මට පේන්නේ. ඔව් ඒක තමයි වැඩි දකින්න නෑ මේ භාණ්ඩ එක තමයි ගොඩක් අය දන්නෙත් නැතුව ඇති මේක. ඔව්. එතකොට දැන් අවුරුදු 50ක් විතර වෙනවා මේ ඉන්ස්ට්‍රුමන්ට් එකට. ඒක ඉන්ස්ට්‍රුමන්ට් නම පොඩ්ඩක් මතක් කරත් ආයේ. මේක චයිනීස් මැන්ඩලින් එක. ඔව් එතකොට ඒක දිරලා ගිහිල්ලා ඒ නිසා මම එකක් හෙව්වා අලුතින්. හොයාගෙන යද්දී මට හම්බුණා ඉතින් ඒ කීයක් කිව්වක් ගන්නවා කියලා හිතාන ගිහින්. මොකද ලොකු ආසාවක් තිබුණේ කියන්නේ. ඉතින් මේ තාත්තා ඉන්න කාලේ හොඳ පුරුදුනා තාත්තගෙන් මේක පුරුදුනාද? තාත්තාගෙනයි අයියාගෙනයි පුරුදු වෙන්න උත්සාහ කළා. ඒ දෙන්න මට උත්සාහ කළා කියලා දෙන්න. ඒත් ඒ දෙන්නට එපා වෙලා අතරම දාලා නිකන් හිටියා. පස්සේ සින්දුවක පද දෙකක් මම අවුරුද්දකට වැඩි ප්‍රැක්ටිස් කළා. ඊට පස්සේ තමයි මට මේක අහු වුනේ. මම තසීරු මම ඉතින් ලේසි නෑ මේ කටයුතු. හරි අමාරුයි කියලා මට තේරෙන්නේ. ඊට පස්සේ කොහමද අතාරින්න නැතුව වැඩි අල්ලගත්තා ඉන්ස්ට්‍රුමන්ට් එකත් හොයාගත්තා. බොහොමත්ම සතුටුයි. ඒ වගේ දෙයක් ඉතින් අමාරු දෙයක් හොයාගෙන කරනදී බොහොමත්ම හොඳයි. ඉතින් ඒ වගේ අය තමයි අපිටත් ඕන. අද මොකද්ද වාදනය කරන ගීතය? මම පොඩි කාලේ දැක්කට පස්සේ කියන ගීතය. ඔව්. ඉතින් අජිත් අවස්ථාවක් තියෙනවා ඒ දක්ෂතාවයත් පෙන්න.
චයිනීස් මැන්ඩලින් එකක් කිව්ව නේද? චයිනීස් මැන්ඩලින්. මිහාවමා. ආයිබෝන්. හරි. බොහොමත්ම ලස්සනයි ලස්සන වැඩසටහන. මම හිතන්නේ සංගීතය සුමීරිම දෙයක්. සඳහාගේ පිස්සුවත් පොඩ්ඩක් හොඳ වෙන්නේ නැහැ. සංගීතය ළඟම නේද හිටියේ බොහොමත්ම සතුටුයි. ඊළඟ ඉදිරිපත් කිරීම කවුද කරන්නේ? ඊළඟට තියෙන්නේ නිලු අක්කගේ ඇක්ට් එකක්, කොමඩි ඇක්ට් එකක් අනිල් අයියත් එක්ක. නිලුත් පොඩ්ඩක් කොමඩි වගේ තමයි පේනවා. ඉතින් බොහොමත්ම සතුටුයි හැමෝමත්ම එක යාළුවෝ ටිකක් වගේ මාත් හරිම සතුටුයි. ඒක තමයි වෙන්නේ. එකට විඳලා ලස්සනට වැඩේ කරගෙන යනවා. ඉතින් අවස්ථාවක් තියෙනවා නිලුටත් අනිල්ටත් වැඩසටහන කරගන්න. ඔය ඊළඟ එන්න බලමු. අධ්‍යක්ෂකතුමා ඔව්. මෙතනද නළු නිලියන් මෙතන තමයි බතෝ ගන්නවා කොයින්ද ආවේ? මම මුල්ල එරියාවේ. ඔයා කොහොමද දැනගත්තේ මේ වගේ දෙයක් තියෙනවා කියලා? එක්කේ ඉන්න ඔයා දන්නද? අම්මා එහෙමද? කොයි නමකින්ද ඉන්නේ? මම මුදියන්සලාලලාගේ නියා ගන්දකෝ. මුදියන්සලාලලාගේ සංජීවනි සංදීපා සරෝජනි. ඔතකොට ඔයා කොහොමද දැක්කේ? මම FB එකට ගිහිල්ලා හොයාගත්තා. අම්මා එහෙමද? ඔව් ගිහිල්ලා. ඔයා නටන්න පුළුවන්. පුළුවන්. පොඩ්ඩක් ඩාන්ස් එකක් දාන්න පුළුවන්ද? දැන් ඉතින් මොකද ගමන්නේ මොකුත් නැහනේ. ආයෙත් මම සින්දුවක් කියන්න බලන්න. අන්න සුදු අරේ පාටවලා සංජාවේ විනෝදේ ප්‍රීති කරේ හා ප්‍රීති කරේ. ලස්සනයි. දේවී ආදර සුලඟ වැඩි යස ඔලු පිපිලා නිල ජලේ හා නිල ජලේ. ඇති මම ලස්සනයි. ගොඩක් තෝරගන්න. අනිවාර්යෙන් තෝරගන්න. මට නම්බරේ කියන්න පුළුවන්ද ඔයාලට? 0 හරි 0 හරි 0 ඔව් 1 ඔව් 1 මේක ලංකාව. ඉතින් ලංකාව තමයි. මම ලංකාව තමයි. ලංකාවේ නම්බර්ස් 10යි තියෙන ඔයා 20ක් කියනවා. ඒක මගේ නම්බරේ. කියන්න. මම ඔයාලට අනිවාර්යෙන් තෝරගන්න ඕනේ. අනිවාර්යෙන්ම තෝරගන්න. මම ඔයාලට අනිවාර්යෙන් මම කෝල් කරනවා. හරි. හරි. ඉස්සෝ සේනා කියලා කියනවා.
නැවත වතාවක් අද ග්ලාස් එක කරන වැඩසටහන. තවත් කොහොම පොඩි වෙලාවක් අපිට තිබෙන්නේ. රවිෂ කියන්නේ මීළඟ ඉදිරිපත් වීම කවුද කරන්නේ? ඊළඟට ඇක්ට් එක තියෙන්නේ සඳක්කගේ දර්ශන අයියාගේ. දෙන්න එකතු වෙලා ඇක්ට් කරා. ඔවුන් දෙන්න අවස්ථාවක් තියෙනවා ඉදිරියට එන්න. සුදු නේ ඇයි? පොඩි වැඩක් අහන්නේද? මොකද්ද? අදාන්නේ අද වාගේ පරි දවසනේ. ඔන්න ඉතින් ඔන්න පටන් ගත්තා. ඇයි? නෑ නෑ මං කියනවා වැස්ස පටන් ගත්තා කියලා. අනේ මේ අපි දෙන්නද shopping යන්න. අයියෝ. ඇයි? මාසෙ පඩි. හරි. ඔයාලට මාසෙ පඩියද වටින්නේ මාවද? ඔයා විසින් වටින්නේ ඉස්සර. දැන් වටින්නවට මාසෙ පඩිය. හරි හරි. ඉස්සර වටිනාට හැබැයි දැන් නම් වටින්නේ මට ඔයාලා. හැබැයි ටිකකට මේ පර්ස් එක හරියද? අද විතර. අනේ සුදු. හෙට මගේ බර්ත්ඩේ එක ඔයාලට මතක නැද්ද? හෙටද? හරි මතක තියාගන්නකෝ. ඕනේ නේද මට මතක කීයක් කියලා තියෙ මතක තියාගන්න. මොකක්? නෑ නෑ ඉතින් ගණන් කීයක් කියලා නෑ නෑ සුදු වගේ කීයක් විතරද මතක තියාගන්න. නෑ නෑ මං කිව්වේ පර්ස් එකේ තියෙන සල්ලි කීයක් කියලා මතක තියාගන්න. ඒක මිස. මේ හරි හරි අපි යමු. මේ අපි අර shopping එක මම බලමුකෝ. ඇයි යනවද දාඩිය දාන්න කියනකොට ඇඟුම් ගැන? ඕ මොකද සුදු? කොණ්ඩෝ. ලැජ්ජනේ තමයි මිනිස්සු බලනවා වගේ දෙනවා. පරදීන වරුකඩියක් 50යි තියෙන්නේ. ඒකට සුදාලු. නෑ අපෝ වෙනස් නෑ. අද පරි දවසේ මට 50 ඉස්සෙ අයියෝ මේක හිතෙන්නේ බෑ. ඇයි? අර නියත එක තරහ. ඔයානේ මිනිහා එක තරහ. මම තරහ නෑනේ. අනේ යමුකෝ. යන්න. මේ අනිත් බලන්න. හරි හරි මේ පැටියෝ. ඔයා පැත්තට වෙලා ඉන්න. මම ඇස්සෙන් එන්න තොරගෙන ඉන්නවා. අමුතු වෙන. මේක 1500. මේක 2000. අද පටි දවස්. ආවනේ වගේ 1000 නෙමෙයි. මේක හැදගමු. නම් කොහෙද හොඳට ඉතින් තමයි යන්නත් එක්ක මම. මේ සුදු. මේ මම එන්න දාගෙන ඉන්න. ඔබට හිතන දීප එකක් තියෙනවා. හරි හරි ඔය වෙවුලන්න එපානේ. හීතලයි මේක ඒසි. දාඩියක් දාලා ඉන්නේ. මේ කොහමද? ඊයා කැත. චික් විතර. ගොඩක් මේ හලෝ මේ කවුද? කෑල්ල පුත් අඩු. හරි හරි මේ දැන් ස්ටයිල් එකනේ හලෝ. පිස්සු දාලා අනේ පාරතු ගෑනවා. චික්. ඔය දන්නවද ස්ටයිල් කියන්නේ මොනවද කියලා? ඒකවල කිව්වේ. ඕ අනේ ඇයිලානේ මේ මට දාඩි දාන වත් එක නෝන් වෙනවා. රුපියල් 250 දෙසිපන. දැන් ඔය ඇත්තටම 250යි අරගෙන ආවේ. මේ ලෝන් එකට ගෙතුලා ගත්තද? හරි හරි දැන් මගේ 250යිනේ. මගේ මේ ගාම ගාන කීයද දන්නවද? 2500. ඔයාවත් වැඩිනේ. මේ ඇත්තටම මම පෙරේත මිනිහෙක් ගහනවා බැලගෙන තියෙන්නේ. අර කඩේ තියෙනවා රුපියල් 50යි. අර බලන්න. අර නියම බ්ලවුස් එක 150යි. මට රුපියල් 100ක් ඉතුරුත් එක්ක. මේ මට නම් ලාභ බඩු අඳින්න බෑ. ඉතින් ලාභ වලට කොට බලන්න කෝකේ ඒක ඉස්සරහ ගෑල්ලකුත් නෑ. මම මේ ස්ටයිල් එකට තමයි ආස. බලන්න උන් ගත්ත සපන් දෙක එකටම ගැලපෙනවා. නෑ ඔය මහලකට රෙදි අඩු වෙලා. පිස්සුද හලෝ? රෙදි මාතු වෙලා ෂුවර් එකට. නෑ නෑ ස්ටයිල් ස්ටයිල්. කාර මොනේ ස්ටයිල් වණ්ඩ දගන්න ජීවිතේ රෝයි. මම නම් අපේ අම්මට කිව්වා මේ මවුල කරන්නම බෑ කියලා අප්පා. මටත් පේනවා. හරි අයියෝ. හලෝ ඔයා කොඩේ දානේ? නෑ මඩේ. මට දැන් දාඩිය දානවා. ඔක ගලවලා තියෙනවා. පැත්තෝ. දැන් බලන්න ලැජ්ජයි හලෝ. මොකම යම්. බලන්න. තාම ටිකක් ගන්න ඕනේ. පිටට.
ඉතින් රවිෂ අද වැඩසටහන ගොඩක් ලස්සන දේවල් කරා. මේ යහළු ඊළඟට මොකද හිතේ? ඇත්තටම මගේ සහෝදරයෝ වගේ ඔක්කොම කට්ටිය මම ඇකඩමි එකට ආපු දවස් නම් ඒගොල්ලෝ මාත් එක්ක හිටියා. සහෝදරයෝ වගේ. ඒගොල්ලොත් එක්ක ඉතින් ඉස්සරහට ගමනක් යනවා කැමතියි. ගුරුවරයා ගැන යමක් මතක් කරොත්. ඇත්තටම සමන්ස ගොඩක් හොඳයි. මගේ වැරදි අඩුපාඩු ගොඩක් හැදුවා. මම ඇකඩමි එකට එන්න කලින් ශාස්ත්‍රය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ගොඩක් දුරට සමන්ස මම හැදුවා. මොකද මේ පාසලේදීත් හදාරනවද මේ නාට්‍ය වුණ හරි සම්බන්ධ කලාවක්? නෑ. මම පරිබාහිරව තමයි මේක යෙදෙන්නේ. බාහිරව තමයි කරන්නේ. මම කලින් ඉස්කෝලේදී ඇත්ලටික් කරාටි වගේ දේවල් කරා. හරි බොහොමත්ම හොඳයි. අපි දවසේ අද අවසන් මොහොතේම ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ අන්තිම විනාඩි කිහිපෙට සඳමාලිගේ මුලින්ම අහනවා අද දවසේ ගැන මොකද හිතෙන්නේ? සම්මාමාවිත් හරි දෙයට කිව්වා මොකද හිතන්නේ? හොඳයි අයියේ ඇත්තටම හොඳයි. විනෝදයක් ලැබුවා. ඒ වගේම පිස්සු ජාතේම ඒවා ඇත්තටම විනෝදයි. ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට අපිව සම්බන්ධ කරගත්තට ඔයා ඇතුළු කාර්ය මණ්ඩල සියලු දෙනාටම ස්තුතියි. හොඳයි අය ගොඩක් හොඳයි ඇත්තටම. අපි දැන් යනවා අජිත් ළඟට. අජිත් මොකද හිතන්නේ අද සම්මාමාවිත් හරි දෙයට ටීවී? ඔව් ඇත්තටම හොඳයි. වැඩ කටයුතු බොහොම හොඳයි. අනිත් එක මේ හරිදේ ටීවී කියන එක මේ වචන ගැන ගොඩක් මම මෙනෙහි කළා එන්න කලින්. වචනේ අල්පයටම වැඩ සිද්ධ වෙන බව මට දැන් තහවුරු වුණා. බොහොම කෙටි කාලයකදී කියන්න අදහස් ගොඩාක් නැවුණා. බොහොම කෙටියෙන් කියන්න වෙන්නේ. කාලය වේලාව හරස් වෙනවා අපිට හැමදේම. අපි ඉදිරිය අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්නවා තවත් දක්ෂතා ගොඩක් එක්කම. අනිත් කියන්න හරි. මේ ඉතින් ගොඩක් මම අගය කළා මේ තැනට එනකොට වෙලාවට වැඩ කරන එක ගැන කළමනාකරණය ගැන ගොඩාක් ඉගෙන ගන්න දේවල් තිබුණා. මම ඉතින් හිතුවේ නැහැ මෙතන මෙහෙම වෙයි කියලා. නැත්නම් මම ගොඩක් කලින් එනවා. මේ ඉතින් සමාව වෙනවනේ පරක් වුණාට. ඒකම අපි මෙතෙන් සම්බන්ධීකරණය කරපු සමස්තයකට ස්තුතියක් දෙන්න ඕන මෙතන අදනට. මට හිතෙනවා අපිට ලොකු ගමනක් යන්න මේ ස්ථානේ. ඔව් හරිදේ ටීවී රන්මාම වගේම හරිදේ ටීවී අධිපතිතුමත් ඉන්නවා. හරිදේ කරනවා අත හිත දෙන්න. එකෙන් අපි ඉන්නවා. ඒ කියන්නේ හදවතින්ම අපි ඔයාලත් එක්ක ඉන්නවා හරිදේ කරනවා නම්. අනිත් ළඟට අපි ඉක්මනින් මෙනවා. මොකද හිතන්නේ අද වැඩසටහන ගැන? ඇත්තටම අයියේ මේ ගොඩක් හොඳයි. ඇත්තටම සතුටුයි වැඩසටහන. ඒ කියන්නේ අපගේ තියෙන දක්ෂතා ප්‍රේක්ෂකයන් නරඹා ඒකෙන් සතුටු ලෝකෙටම දෙනවා. ඒක නිසා මේ වගේ දේවල් හැමදාම තිබ්බොත් මම ගොඩක් හොඳයි කියලා හිතනවා. ඒ අනිල්ගේ අදහස් තමයි ඒක. නිලු මොකද හිතන්නේ අද දවස ගැන? අද දවස ගොඩක් සතුටුයි. ඇත්තටම මේ වගේ දෙයක් මේ වගේ තැනකට අපිට එන්න මඟ පෙන්නපු සමන්ස මතක් කරන්න ඕනේ. ඉතින් සර්ත් එක්ක ඉදිරියට ගමනක් යන්න තමයි හිතන්නේ. බොහොමත්ම සතුටුයි. ඉතින් රවිෂ යනකොට ෆෝන් එක දීලා යන මතකතර ෆෝන් එකක් ඇහිඳ කිව්වා. ඒක දීලා යන්න. ඒ අදහස් ප්‍රකාශ කරා. මම මේ පැත්තේ දර්ශන ළඟට යනවා. දර්ශන මොකද හිතන්නේ අද වැඩසටහන ගැන? ඇත්තම හොඳ වැඩසටහනක්. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමන් සර්ට අපි මේ වගේ තැනකට ගෙනාවට. ඒ වගේම හරි දේ හරි විදිහට කරන ප්‍රෝග්‍රෑම් එකක් කියලා මට පේනවා මෙතන. බොහොමත්ම සතුටුයි. තවත් දෙන්නෙක් ඉන්නවා. තවත් චූටි දුවෙක් ඉන්නවා. නවද්ද මොකද හිතන්නේ අද වැඩසටහන ගැන? ඇත්තටම හොඳයි. මට සතුටක් ලැබුණා මේ ගොඩක් දේවල් ඉගෙනත් ගත්තා. ඉතින් මට මේකට උදව් කරපු සමන්සර්වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ස්තුති කරන්න මගේ දෙමව්පියන්ටයි මේ අක්කලාටයි ස්තුති කරන්න ඕනේ. ඉතින් මට මේකට කතා කරපු සෑමලම එයා කොනේ මිනෝ මහේෂිකා. මොකද හිතන්නේ අද ප්‍රෝග්‍රෑම් එක ගැන? මම හිතනවා දැනුම සහ කලා රසය මුසුමුණු අත්දැකීමක් කියලා. ඉතින් හරිදේ ටීවී ක්‍රූ එකට තැන්ක්ස් කරනවා අපිට මේ ඔපචුනිටිස් ලබා දුන්නට. ඔව් බොහොමත්ම රසවත් සිතුවිලි ගොඩක් බොහොමත්ම ආදර්ශවත් සිතුවිලි ගොඩක් එනවා වගේම හොඳ ආදරයක්ත් ලැබුණා මම හිතන්නේ මුලින්ම එනකොට මහේෂිකාට. ඉතින් අද වැඩසටහන අවසාන භාගයට මම අන්තිම ටිකට ඇවිල්ලා ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නේ ගාල්ල ලබදු හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ තමයි. ඉතින් උඩුමහලේ යමක් තියෙනවා නම් ඔයාලා දැනගන්න දුරකථන මතක් කරනවා 077 321 3960. මම ආයි දුරකථන මතක් කරනවා 077 321 3960. පියෝ ටීවී අංක 123 වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරලා YouTube channel එකෙන් නරඹන්න පුළුවන්. මේ සියලු දෙනාටම අද දවසේ දැනෙච්ච සිතුවිලි සියල්ලම කිව්වා. ඉතින් අපි අවසාන මොහොතටම ඇවිල්ලා. රන්මාමාවි හරිදේ ටීවී